පිටවයින්නද දෙන්නවා අපිට යාළුවෝ ඉන්නවා. ඔව්. දැන් ඉතින් මේ ධර්මයේ ගෙනියන්නේ හොයපු කට්ටියනේ. යාළුවෝත් ඒ වගේ තමයි. ඒකත් ඒ වගේ වන්නාද මම කතා කළා. කතා කරලා බලන්න කියලා තමයි හිතන්න ආවේ. මොනවද ඉතින් විස්තර ඉතින් කට්ටියගේ? සම්ප්‍රදායෙන් තොරව නිවන් යන්නේ කොහොමද කියන එක නිවන් මඟ හොයාගන්න තමයි උත්සාහ කරේ. ඒකදී ගොඩාක් තැන්වල අතන ප්‍රශ්න ආවා. ඒකෙන් කොහොම හරි දැන් අර තනි තැනට ඇවිල්ලා තියෙනවා. ඔව්. තනියම යාළුවෝ කියන එක ඒ දෙකින් අහලමදීක තමයි තියෙන්නේ. ඉතින් අලු අහලා මදි කිව්වේ දාස් කරේ අර තව ටිකක් දැනගන්න ඕනේ කියන එක කියන අපිට නැත්නම් අපි ඉතින් සාමාන්‍යයෙන් එකතන වගේ කියලා දැනෙනවා. ඔව් ඒක දැනගන්න ඕනේ. මොනවද එහෙම දැනගන්න කියලා ඉතින්. දැනගන්න කියලා දෙයක් නැහැ ඉතින් මේක. මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒක දැනගෙන මොනවද කරගන්න ඕනේ? විනාශය තමයි දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඉන්න විදිය නිදහස් නැද්ද? ඒ කියන්නේ. හරි එහෙම කියන්නේ. තාම ඉදිරියම ඉදනවා කියලා කිව්වේ. ඔය කැමැති අකමැති දේවල්. ඔය කැමැති දේවල් තියෙන්න පුළුවන් අකමැති දේවල් තියෙන්නත් පුළුවන්. ඒ දෙකේ මේ ප්‍රශ්නේ මොකක්ද? කැමැති දේවල් තියෙනවා අකමැති දේවලුත් තියෙනවා අන්ත. ඇයි තොරව ඉන්න ඕනේ? මොකද්ද මේ දෙක තුනකට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි සමහරවිට සීනි වැඩිපුර දාලා තේ බොන්න කැමති. සමහරවිට මේ එකට අකමැති වෙන්නත් පුළුවන්. පැණි රස කෑම වලට වැඩිපුර කැමති. අකමැති අයත් ඉන්න පුළුවන් නේද? ඒතර ඒ දේ කැමැති අකමැති දේවල් තියෙනවා අපිට. තියෙන්න පුළුවන් රුචි අරුචිකම්. ඒක අපිට මොකක්ද ඒකේ තියෙන බාධාව? ඒක බුදුහාමුදුරන්ට තියෙන්න පුළුවන්. බුදුහාමුදුර සත්පුරුෂයන්ට කැමැති අසත්පුරුෂයන්ට අකමැති. එහෙම තියෙන්න පුළුවන්. අපිට නවත්ත ගන්න අමාරුයි. ඒක අපේ හිත දුවන හින්දා එතන මෙහා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කැමැත්ත හෝ අකමැත්ත ඇති වෙලා තියෙන්නේ අර නවතින්න නෙමෙයි. අපි ඒ කැමැති වෙලා තියෙන්නේ එතන මෙහාට යවෙනවා. අනේ යවෙන එක තමයි ප්‍රශ්නේ. ඒ උදාහරණයක් එහෙම කිව්වොත් එහෙම වගේ දැන් තමන්ගේ ජීවිත අත්දැකීමෙන් මෙන්න මේ වගේ සිද්ධියක් කියලා එහෙම කිව්වොත් මොකක්ද?
ජීවිත අත්දැකීමනේ ඉතින් ධර්මය කියන්නේ. ඔව්. සාමාන්‍යයෙන් මම කන්න කැමති දෙයක් කන්න අකමැති දෙයක් මට කන්න වුණොත් ඒක මට රිදීමක් ඒක මම අකමැති ඒ නොකා ඉන්න පුළුවන්. නොකා ඉන්න පුළුවන් ඒකට මගේ ඒක මම උත්සාහය කරන එක උත්සාහය නොකා ඉන්න පුළුවන්. ඔව් දැන් Tamanට අකමැති වෙන එක නොකර ඉන්න පුළුවන්. Tamanට අයිතිය තියෙනවා. කවුරු බලපෑමක් කරන්නේ නැහැ. දැන් එහෙම නොකා ඉන්න කියලා Tamanට උවමනාව තියෙනවා. නමුත් ඒක කණ්ඩ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ යම්කිසි බලපෑමක් නිසා. ඒ බලපෑම මොකක්ද? මම කියන කොටදී අපි දන්නේ ඉතින් ඉන්න විදියලා ජීවිත පුළුවන් බොහෝ විට ඉගෙන හිතට ඕනකම තියෙනවා. නමුත් ඔබ කැමති ඒ වගේ එකක්ද ඔය කියන්නේ? තව මදි කියන්නේ මේ තව ඉදිරියට එන්න ඕනේ. විවෘත වෙන්න ඕනේ. ධර්මය කියන්නේ ඇත්තටම ඒක මේ ලියවිල්ලක් නෙවෙයි මේක. කොහේ හරි තියෙන ලියවිල්ලක් නෙවෙයි. කටපාඩමින් කියන්න පුළුවන් දේකුත් නෙවෙයි ඒක. ඔබේ තමන්ගේ සකස් වීම මත සබාධම විසින් ඇසෙන පණිවිඩයක්. සුද්ධ වූ පණිවිඩයක්. එතකොට ඉතින් ඔබේ තමන්ගේ විවෘතභාවයේ මත තමයි පණිවිඩය ඇත්තටම ඇහෙන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ගිහිල්ලා යමක් ඉල්ලනවා. උදාහරණයක් කියන්න නිකන් අපි අනේ අපි පාපොච්චාරණයක් කරමු. තමන් ගැන පාපොච්චාරණය. ඒක තමන් විවෘත වෙනවා කියන්නේ ඇතුළාන්තයේ හිස් වෙන්න ඕනේ. ඇතුළ හිස් වෙන්න ඕනේ. ඒක තමයි පිරෙන්නේ. ඒක තමයි ධර්මය කියන්නේ ඇත්තටම. ඇතුළාන්තයේ හිස් වෙන්න ඕනේ. තමන් නිර්වස්ත්‍ර වෙන්න ඕනේ. අන්න ඒක තමයි තමන්ට අවශ්‍ය ටික සබාධම විසින් මේ සම්පූර්ණ කරන්නේ. නැත්නම් අපි ඇත්තට මේක රූපයකට කෙනෙක් රූපයක් අරමුණු කරගෙනවත් නැත්නම් පුද්ගලයෙක් අරමුණු කරගෙනවත් ඒක කියවෙන්නේ එකක් නෙවෙයිනේ දැන්. අර එදා දැන් මේ යාලට කිව්ව දේවල් ටික ඔබට ඇත්තටම තමන්ගේ පැත්තට එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ඒ කියන්නේ ඒක මෙහෙම හිතන්නකො. ඒක ඇවිල්ලා සත්‍ය කියන එක ධර්මයේ කියන එක නිකන් අර මේ ප්‍රේරිකාවක් වගේ. කෙනාට ඒක කෙනාට ප්‍රේරිකාව වෙනස්. දැන් මෙයාට දුන්න ප්‍රේරිකාව නෙවෙයි දැන් ඔබට සමානලාවට ලැබෙන්නේ. ඒකට මේ ප්‍රේරිකාව දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක වැඩි ඒක. දැන් තව කෙනෙක් දුන්න ප්‍රේරිකාව ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් ප්‍රේරිකාවක් මට හම්බුණා කියලා දැන් ඔබට කියනවා. එහෙනම් කිසිදෙයක් ගන්න කිව්වේ නැහැ. ඔව්. මට කියන්නේ කියලා දුන්නේ නැහැ. ඔව් දැන් මම උදාහරණයක් කියනවා.
ඒ වගේ ඔබට ඇහිච්ච දේවල් තව තියෙනවනේ. ඔබ ධර්මයේ කියලා හදාගත්ත දේවල්, ඇහිච්ච දේවල්. එතකොට ඒ මොකක්වත් නෙවෙයි. ධර්මයේ කියලා අහන්න දෙයක් නැහැ මෙතන. තමන්ගේ ජීවිතේ තුලම තමයි ඒක තියෙන්නේ. ඒතර ඔබම තමයි ඒක දැන් හිතන්නකෝ ධර්මයේ කියන්නේ කණ්ණාඩියක්. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි වාඩි වෙලා අහගෙන ඉන්නවා. તો කණ්ණාඩිය කතා කරන්නේ නැහැ. කණ්ණාඩිය ඇතුලේ අපි කෙනෙක් නැහැ කියලා හොඳටම දන්නවා. නමුත් අපි කතා කරනවා කණ්ණාඩියට එක්ක. එතකොට Tamanට ඇහෙනවා මොකක් හරි දෙයක්, සද්දයක්. අන්නේ ඇහෙන සද්දය, ඒ ඇහෙන වචන ටික ඔබට ඇහෙන්නම සුසු වචන ටිකක් වෙන්න පුළුවන්. ඒතර අපි කණ්ණාඩිය ගාවට ගිහිල්ලා විවෘත වෙනවා. කණ්ණාඩිය ගාවට ගිහිල්ලා අපි නිර්වස්ත්‍ර වෙනවා. ඇඳුම් උණා දමනවා. ඒතකොට තමන්ට පේන්නේ කාවද? තමන්ගේ සැබෑ ස්වභාවය පේන්නේ. තමන්ගේ සැබෑ ස්වභාවය තමන්ට පේන්න ගන්න. ඒක තමයි ධර්මය. තමන්ව තේරෙනවා. තමන්ව අඳුර ගන්න. මම කවුද කියලා අඳුර ගන්න. ඒ කියන්නේ ඔබ කොච්චර දුර ඉඳලා මොනතරම් ලස්සන ආයුධම් කරපු අලංකාර කරපු වස්ත්‍රයක් ඇඳගෙන ආවත් ඒ ඇඳගෙන ආපු වස්ත්‍ර ඔක්කොම සමාන කරන්න ඔබ මෙච්චර කාලයක් ධර්මයේ කියලා දැනගත්ත දේවල් ටිකට මෙච්චර කාලයක් ඔයා ධර්මයේ කියලා දැනගත්ත, ඉගෙන ගත්ත, අහගත්ත, පොතපතින් කියවලා ගත්ත ඔක්කොම ඒ සම කරනවා අර අපි ඇඳන් ආපු වස්ත්‍ර වලට, ඇඳුම් වලට. දැන් අපි කණ්ණාඩි ගාවට ඇවිල්ලා මොකද කරන්නේ? අර ඇඳුම් ටික ඔක්කොම ගලවනවා. අන්නේ ගලෙව්වට පස්සේ තමයි ඔබට තමන්ව පේන්නේ. දැන් පොඩි උපමාවක් කිව්වා. ඒතකොට තමන්ට තමන්ව පේනවා. නැත්තම් අපි ඒ ලස්සන අලංකාර වටිනා ඇඳුම් ටික ඇඳගෙන ගිහිල්ලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මොකද කරන්නේ? ඇඳුම් ගැන අපි වර්ණනා කරනවා. මම ඇඳන් ඉන්න ඇඳුම මේ වගේ. මෙච්චර වටිනවා. ඒතකොට දැන් මගේ සැබෑ ස්වභාවය පේනවද? පේන්නේ නැහැ නේ. එතනදී අපි අදහස් කරන්නේ තමන් මේ පටිච්චන්න වෙන්න ඕනේ. පටිච්චන්න වෙනවා කියන්නේ විවෘත වෙනවා. ඒ ඇත්තටම මේ විවෘත වෙන්නේ සබහාදාම ඉස්සරහ. සබහාදාමට. ඔබට ගැලවීම අවශ්‍ය නම්, මේකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් ඒක කියන්න ඕනේ. ඒකට තමයි විශ්වයෙන් සබහාදාමෙන් ඔබට අවශ්‍යම ටික ඔබේ ලෙඩේට අදාළ කරන බෙහෙත ලැබෙනවා. ඒ ලෙඩේ ඇත්තටම පැහැදිලි මදි තව. ජීවිතේ ඔබ මෙච්චර කාලයක් ආපු ගමනේ තමන්ට මොනවද ඇත්තටම තේරිලා තියෙන්නේ? ඒක වැඩක් නෑ කියන එක මට වැඩිය දෙයක් ඒක ඇතුලේ තියෙනවා. ඒ ඔබ මෙච්චර කාල පහු කරපු ටිකේ තමයි ඇත්තටම ඔබට තමන්ට ඒ ජීවිතේ මෙච්චර කාල පහු කරපු අත්දැකීම් ටිකේ තමයි ඒ ධර්මයේ හැංගිලා තියෙන්නේ. ඒ ටිකේ තමයි ඒක තියෙන්නේ. අර ස්විච් ටික දාන්න ඔක්කොම දාන්න.
කියන්න බලන්න එතකොට මොකද්ද තමන්ට තේරෙන්නේ? දැන් කෝලිත උපතිස්සගෙන් කතාව අහලා ඉතින් සරියුත් මොගලන්දෙනම ගිහි කාලේ ගිරග්ග සමංජ කියන උත්සවයේ සැනකෙළිය බලන්න යනවා දෙන්නම. බලන්න යනකොට ඒ වගේ තියෙන විචූර්ණ নানা ප්‍රකාර මේ නාට්‍ය උසුළු විසුළු කරන දේවල් ඒ දේවල් දැකලා මේ ඇත්තට කලකිරෙනවා. ඉතින් නයිට් ක්ලබ් එකක් වගේ කිට කියන්නේ වද කාලේ. කලකිරිලා මොකද කරන්නේ මේක කිසි තීරුමක් නැහැ කියලා අතහැරලා දාලා සත්‍ය හොයාගෙන යනවා. යනකොට දෙන්න තීරණය කරනවා මේ අපි තනි තනියෙන් මාර්ග දෙයක යන්න කියලා සාකච්ඡා වෙලා දෙන්න එතන විසිරෙන ඔබට සත්‍ය වුණොත් ඉස්ලාම ඇවිල්ලා මට ඒක කියන්නේ මට මුණ ගැහුනොත් මම ඔබ හොයාගෙන ඇවිල්ලා කියනවා. ඒතරෝ එහෙම යනකොට තමයි එක්කෙනෙක්ට ධර්මයේ වචනයක් ඇහෙනවා. ඒ කතාව ඇතුළේම තියෙනවනේ මොකක් අමුතු දෙයක්. ඒ කට්ටිය කලකිරිලා ජීවිතේ විඳින්න ගිහිල්ලා ආදීනවයටපත් වෙලා තමයි මේක අතහැරෙන්නේ. අන්නේ ටික ඔබටත් Tamanටත් වෙලා තියෙනවා. ජීවිතයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය. ආස්වාදයේ අපි විඳිනවා. මේ හැයින් කණින් කියන ආයතන වලින් මේ කාම ලෝකයේ මේ සියලු දේවල් අතපත ගාලා ස්පර්ශ කරලා මේකේ ගණ්ඩ දෙයක් නෑ කියන තරමටම අපි මේක විඳලා තියෙනවා. ආස්වාදයේ විඳලා තියෙනවා. ඒ ආස්වාදයේ විඳලා තියෙන ප්‍රමාණයට තමයි ආදීනවේ දැනෙන්නේ. මේකේ වැඩක් නෑ. කිසිම ගණ්ඩ ගත යුතු කිසිම හරයක් නෑ. තියනවා කියලා වගේ පෙවුනට හොයාගෙන ගියාම මේක නෑ. අන්නේ තේරුණාට පස්සේ යාට ආදීනයක් දැනෙනවා. ආදීනයක්. ආදීන කියන වචනේ දන්නවනේ තේරුනේ. ඊළඟට නිස්සරණය. ආස්වාදයේ ආදීනවේ නිස්සරණය. විතර ආදීනවේ දැනෙච්චගෙන මොකද කරන්නේ ඊට පස්සේ අතහරිනවා. එයා ගැලවීම නිදහස නිවීම හොයනවා. අන්නේ කියන ටික අපි පහු කරලා තියෙනවා. එතකොට තමයි නිස්සරණයට අදාළ කරන වචන ටික අපිට ඇහෙන්නේ. හරිම වචන ටික. ඒතර මොනවද ඉතින් කරලා තියෙන්නේ මෙච්චර කාලයක් ජීවිතේ? මොනවද තමන්ගේ ජීවිතේ මෙච්චර කාල දැන් වයස කීයද? 43යි. 43 කියනවා. ඒ කියන්නේ ඉතින් ජීවිතේ මේක සබෑ ස්වභාවය අත්විඳලා තියෙනවා. අත්දැකලා තියෙනවා. මේකේ ගන්න දෙයක් නැහැ. මේක හරයක් නැති ස්වභාවය. ඒක හරයක් නැහැ කියන එක නම් ඉතින් දැනෙලා තියෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂ වෙනකට දැනෙලා නැහැ කියලා ඒ විශ්වාසය ගන්න. මොකද ඒ වුණා නම් අපි ඊට වඩා ඉක්මන් ටිකක් හොයනවා. ඒක අනුබෝධ ඥානයෙන් දැනෙලා තියෙනවා. මේක හරයක් නැහැ කියන එක. හරයක් නැහැ කියන එක දැනලා තියෙනවා කියන්නේ ඒ අත්දැකීමෙන්ද දැනලා තියෙනවා. ප්‍රත්‍යක්ෂව දැනෙලා නැහැ මම. අත්දැකීමෙන් ඉතින් ලෝකයේ තුල තියෙන වචන වලින් ලෝකයේ තුල තියෙන දේවල් වලින් දකිනවා. ඒක දැක්කට මම හිතන්නේ ඒක ප්‍රමාණවත් නැතුයි. නෑ ඒ වචන වලින් නෙමෙයි. තමන්ගේ ප්‍රායෝගික පැත්ත. තමන් ජීවත් වෙනකොට මදි කියලාද කියන්නේ? තව තියනවා වගේ දැනෙනවා. තව තියනවා වෙන්න ඕනේ නැත්නම් අපි
තවත් හොයන්න මේ තාම හොයන්න ඕනේ. හොයන්න. තව මොනවද තියෙනවා කියලා දැනෙනවා. තව මොනවද ඇති මේකේ ඔච්චර වුණත් මේකේ මේ අනිත්‍යයි දුකයි කියුවාට මේකේ මොන හරි ඇති කියලා හරයක් හොයනවා නෙමෙයි. මේ මිදෙන ක්‍රමය හොයනවා කියලා කිව්වේ. ආයක තමයි මිදෙන ක්‍රමය හොයන තැනට ඇවිල්ලා තියෙනවානේ. ඔව්. ඒ ඇවිල්ලා තියෙනවා කියන එක කොච්චර ප්‍රමාණයකට තියෙන්නේ. කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද මේකෙන් යන්න? අවශ්‍යතාවය නම් අතරවල ඒ වෙනුවෙන් මොනවද අපි කරලා තියෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙනුවෙන් කරන දේවල් මම හිතන්නේ ඉතින් හොඳටම මදි ප්‍රමාණවත් මදි. නෑ ඒ වෙනුවෙන් කරන ලබක ඒ වෙනුවෙන් අපි උත්සාහ කරලා හරි තියෙනවා නම් ඒ මොනවද? උත්සාහ කරලා තියෙන දැන් ඒක මට දැනෙන විදිහට නම් මම ඉස්සරට වඩා විද්‍යාන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මම අර රිදීම විද්‍යාන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක තමයි දැනට තියෙන වෙනස එක. ඒක මෙතන දේවල් මොනවද? සීලය තමයි වගේ මේ වෙනම හරි කරලා. ඉස්සරහට කියන්නේ කරන්නේ සාම්ප්‍රදායික කියන හැමදේම කරලා බැලුවා. ඒවෙන් ප්‍රතිඵලයක් නැහැ කියන එක ඒ කාලෙම දැනුණා. ඊට පස්සේ දැන් නම් ගොඩාක් දවසකට ඉතින් දැන් තනියෙන්ම තමයි ඉතින් හැමදේම හැමෝම කරන්නේ. මේ තොමදී කොහොමද? ඔව් තනියෙන්ම. ලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ක්‍රමය තමයි සමහරවිට මේ කල්පනා කරන්නේ ඉතින්. ඒක කොහොම ගියත් අර ලෝකේ දෙපැත්තට යවෙනවා. ඒ යවෙන එක තමයි අඩු කරගන්න ඕනේ. ඒක අඩු කරගන්න ක්‍රමය තමයි ඉතින් හොයාගන්න ඕනේ. ඔබවහන්සේ කිව්වා වගේ දැන් එක එක්කෙනාට ඉතින් ප්‍රහේලිකා වෙනස්නේ. ඒ හින්දා දැන් අපිට ප්‍රහේලිකාවක් තියෙනවා. අපි කොයි ප්‍රහේලිකාවද විසඳ ගන්න ඕනේ කියන එක. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඔය නිවනක් හොයන්නේ නැතුව ඉන්න බැරිද? ඈ සාමාන්‍ය දෙයක කාලා බීලා සාමාන්‍ය විදිහට නිවනකුත් ඕනේ. එහෙම ඉන්න බැරිද? රිදෙන්නේ නැත්තම් අපිට දැන් කොහොම හරි රිදෙන එක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ රිදෙන්නේ. ඉතින් කොහාටද රිදෙන්නේ? හිතටනේ රිදෙන්නේ. රිදෙන තැන් ඒ රිදෙන අවස්ථා මොනවද? අවස්ථාව නම් කැමති වෙලාවට කැමති දේ කැමති හෝ අකමැති වීම හින්දා නෙවෙයි. දැන් අපිටත් එහෙම තියෙනවා. අපිට කැමති දේවල් තියෙනවා, අකමැති දේවල් තියෙනවා. අපිට රිදෙන්නේ නැහැ.
ඒක තමයි මේ හොයන්නේ මොකද්ද ඒ ප්‍රශ්නේ මට අපහැදිලි. රිදෙන්න හේතුවක් නැහැ. අපිටත් තියෙනවා කැමති දේවල්. අපි සමහර දේවල් වලට කැමති, සමහර දේවල් වලට අකමැති. හැබැයි කැමති දේ ලැබුණා කියලා අපිට විශේෂත්වයකුත් නැහැ. ඒක නොලැබුණා කියලා විශේෂත්වයකුත් නැහැ. අකමැති දෙයක් අපි පුරු අකමැති පුද්ගලයෙක් කියලා අකමැති පුද්ගලයෙක් එක්ක ඉන්න අපිට අපි අකමැති තමයි. හැබැයි අකමැති පුද්ගලයා ඉන්නවා කියලා ඒක අකමැති වුණාට ඒක මේ මම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඔය මට පේන්නේ පැත්ත කියන්නේ එකක් අපි මේ ඇඟේ දාගෙන වගේ එකක් ඔය තියෙන්නේ. ඒක කැමැති කියලා අපි ලෝකෙ වෙන් කරගත්ත ගොඩවල් ටිකක් තියෙනවා. අකමැති කියලා වෙන් කරගත්ත ගොඩවල් ටිකක් තියෙනවා. ඔය දෙකම එක ගොඩට දැම්මොත් එක ගොඩකට දාලා කවලම් කරොත් එහෙම එතකොට මොකද්ද අපි බෙදන්නේ? දෙකම කොහොමද එක ගොඩනේ සුවන්නේ? ඒක ගොඩ තමයි. ඒතර බෙදන්න පුළුවන් ඔක්කොම එක ගොඩකට දාන්න. තමන් කැමති කියලා හිතන දේවලුත් අකමැති නේ. එමෙතන කැමති කියන දේවල් ටික අකමැති පැත්තට දාන්න. අකමැති කියන දේවල් වලට කැමති ඒ ටික කැමති පැත්තට දාන්න. දෙක මාරු කරලා බලන්න. අන්න එතකොට වෙන එකක් තමයි එන්නේ. ඒක බොරුවක් කියලා ඔප්පු වෙනවා. මේ මාරු කරාම මොකද්ද දැනෙන්නේ? ඒක දැන් තමයි මම වැඩ කරාට වෙලදී මම වැඩ කරේ අපි ඉතන විදිහට සමහර මේක නුඹා සම්බෙන්නේ. ඔව්. දැන් අපි උත්සාහ කරන්නේ ඔය වැඩේ කරන්න නේද? ඒ කියන්නේ අපි කල යුත්තේ ඒක තමයි. හැබැයි ඒක අපිට කරගන්න බැරි දේ තමයි. බැරි දේ තමයි ඒක. ඒ කියන්නේ කැමැති වල ටික අකමැති පැත්තට, අකමැති වල ටික කැමැති පැත්තට. දැන් මම මෙතෙක් වෙලා හිතන් ඉන්නේ කැමැති හින්දා හිතෙනවා හෝ අකමැති හින්දා හිතෙනවා කියලා. ඒ දෙක මාරු වුණා නම් එතකොට ඒ දෙකම රිදෙන්න විදිහක් නැහැ. නෑ. ඉතින් එතකොට මේ ගොඩවල් දෙකේද ඔය අවුල සීලා තියෙන්නේ. කැමැති ඒ දේවල් ටික අකමැති දේවල් ටික දැන් මාරු වුණාට පස්සේ එහෙනම් දුකක් දැනෙන්න විදියක් නැහැ නේ. එතකොට මේ ගොඩවල් දෙකේද ඔය අවුල තියෙන්නේ. ගොඩවල් දෙක කියලා තමයි මට හිතෙන්නේ. ගොඩවල් දෙකට අපි බෙදෙන හින්දා කියලා මට හිතෙන්නේ. ඔය ගොඩවල් දෙකට බෙදෙන හින්දා. එතකොට මේ බෙදෙන දේවල් ටික එළියට අයිති දේවල්ද? අපි හිතෙන් තමයි බෙදාගන්නේ. එළියේ තිබුණාට අපි හිතෙන් අපේ හිතෙන්නේ බෙදෙන්නේ. ඉතින් වෙන කෙනෙක් බෙදෙන විදිහයි තව කෙනෙක් බෙදෙන විදිහයි වෙනස් නේ. ඒක එළියට තියෙන දුක එතකොට. නෑ අපි ගාවමයි තියෙන්නේ. අපේ හිතේ තමයි තියෙන්නේ. දැන් එළියේ අපිට ඕක බල්ල වැඩ නැහැ. ඒතර එළියෙන් අපි වෙන් කරලා වැඩ නැහැ නේද? ඔව් එළියේ. දැන් ලෙඩේ තියෙන්නේ තමන්ගේ පැත්තේ. එළියේ නෙවෙයි. ඔව්. ඒක බාහිර ප්‍රශ්නයක් නැහැ. බාහිර ලෝකේ තව ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බාහිර ලෝක කියලා කියන්නේ මේ ඇට කරන්ට පේන දේවල් වල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් වෙන දේවල් වල නෙවෙයි. ඇහෙන දේවල් වලත් නෙවෙයි. ඔව්. පේන ඇහෙන දේවල් ටිකේ නෙවෙයි. නෑ. එහෙනම් පේන ඇහෙන දේවල් වල ප්‍රශ්නයක් නැහැ. ඔව් වෙන දේවල් ප්‍රශ්නයක් නැහැ. ඔව්. මොනවා ඇහුණත් මොනවා පෙවුණත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඒතර දැන් ඔය මේ කැමැති අකමැති කියලා බෙදෙන දේවල් ටික ඔය තියෙන්නේ. ඒක සම්මාස අපි මේ කවද කොහෙද දන්නේ අපි හිතාගෙන එකතු කරගෙන එන ටිකේ හිතේ තියෙන දේ තමයි තියෙන්නේ. ඔය දැන් තියනවාද ඒ ටික උතන? ඔව් දැන් මාගා ඇති ඒකනේ මම මේ මතේ දාන්නේ. නමගේ දැන් තියනවාද දැන් මේ කතා කරන වෙලාව එනකොට? මේ මොහොතේ නම් ඒක නැහැ කියලා හිතෙනවා.
එහෙනම් වෙන කොහෙද තියෙන්නේ? ඔව් දැන් අපිට මේ මොහොතේ කියන එක ගැන මම දන්නේ නැහැ. දැන් මේ මොහොතට එන ක්‍රමේ දන්නේ නැහැ. ඉතින් අපි ජීවත් වෙන්නේ. අපි ඉන්නේ දැන් කොහොමත් මේ මොහොතේනේ. ඔව්. වෙන මොහොතක් හය අපි නැහැ. නේද? දැන් මේ මොහොතේ තමයි අප ලෝකේ කියලා හදාගත්ත ඔක්කොම ටික තියෙන්නේ දැන්. තියෙනවා නම් දැන් තියෙන්නේ වෙන. දැන් එළියේ ප්‍රශ්නයක් නැහැ කියලා දැන් ඉස්සලා ඔය පැත්තෙම කියුණා නේද? එළියේ ප්‍රශ්නයක් නෙවෙයි මේක කියලා නේ. ඒක අවබෝධයෙන්ද කිව්වේ එළියේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඔව් එළියේ ප්‍රශ්නයක් නෙවෙයි අපි හිතේ ප්‍රශ්නේ. එන එළිය අපිට බෙදන්නවත් වෙන් කරන්නවත් බාහිරය වෙනස් කරන්නවත් Tamanට ඕන විදියට හදාගන්නවත් දඟලන එක තේරුම් ගන්න නැහැ. ඔව් ඒක කවදාවත් වෙන කරන්න බැරි වැඩක්. එළිය වෙනස් කරලා මේක විසඳ ගන්න බෑ. අපි වෙනස් කළා වුණේ එළිය විසඳන්න. ඒ කියන්නේ Taman වෙනස් වුණොත් එළිය වෙනස් වෙනවා. ඒතකොට දැන් ඔය අකමැති කැමැති කියනවා කියලා වෙන් කරගත්ත දේවල් ටික දැන් එහෙනම් බාහිරෙත් නැහැ. බාහිරේ නැහැ. බාහිරේ නැහැ. හරි එහෙනම් දැන් අභ්‍යන්තරයට තමයි එන්න වෙන්නේ. අභ්‍යන්තරයට ආවට පස්සේ අභ්‍යන්තරයේ දැන් ඔය තියෙන තැන් ගැන පොඩ්ඩක් අපි ප්‍රඥාවෙන් බැලුවොත් ඒ අභ්‍යන්තරයේ තියෙනවා නම් ඒ කොහෙද? කොතනද තියෙන්නේ? ඒ අභ්‍යන්තරයේ තියෙන දේවල් නිසා අපිට මෙච්චර රිදෙනවා නම් ඇත්තටම මේ රිදෙන තැන සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ගවේෂණය කරන් ගියොත් ඒක ඇත්තටම සැබෑවක්ද කියලා ලෝකේ කියලා අපි පනවගත්ත හදාගත්ත දේවල් ටික දැන් ඔබ මෙතනට ඇවිල්ලා කතා කරන්නේ ඒ ලෝකයේ ගැනනේ තමන්ගේ ලෝකයේ ගැනනේ එතකොට මේ තමන්ගේ ලෝකේ දේවල් ටික බාහිරේ තියනවද? තමන්ගේ බාහිරේ ඒක පේනවා තියෙනවා. එතකොට ඉස්සෙල්ලා කිව්ව කතාවයි දැන් කියපු කතාවයි පරස්පරයි එතකොට. දැන් මම අදහස් කරන්නේ දැන් ඉතින් බාහිරේ පේනවා. බාහිරේ පේනවා බෑ ඒක අපේ හිතේ තමයි හදාගෙන තියෙන්නේ. ඔය එතකොට දෙක බාහිරට අයිති නෑ. අයිතිද නැද්ද? නෑ තමන් ගාව තියෙන්නේ ඒක තමන් ගාව තියෙන දෙයට අනුරූපව අපි ඒක දකිනවා. ඒකත් දකින්න. ඇත්තටම තමන් තුලින් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ තියෙන එක හරියටම කල්පනා කරලා ප්‍රඥාවෙන් කියන්නේ තියෙන එක එළියේද තියෙන්නේ උතනද කියලා. නෑ අපි තුල තියෙන්නේ. ඒකට දැන් මම ප්‍රශ්නයක් අහුවොත් මේවා බාහිරේ තියෙනවද කියලා දෙන උත්තරේ මොකක්ද? දැන් උපමාවක් කියන්නේ කියන උදාහරණයක් කිව්වොත් දැන් මේ මාත්‍යා මගේ අnder මාත්‍යා කොහොම මගේ හිතේ ඉන්නවා කියන්නේ. ඉතින් මගේ හිතේ ඉන්න කෙනා තමයි හැබැයි ප්‍රායෝගිකව ෆේන්නේ ඉන්නවා. ඒකට හිතේ තමයි තියෙන හදාගෙන තියෙන්නේ. ඒකට හදාගත්ත එක එළියට අයිතිද? නෑ ඒක මම හදාගත්ත එකක් නේ. මට ඒක නැති කරන්න පුළුවන්. ඒතර එළියට අයිතිද අරකේ ප්‍රශ්නයක් නෑ නේද? ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. ඒතර බාහිර රූපේ ප්‍රශ්නයක් නෑ. නේද? ඔව්. ඒ බාහිර රූපේ තිබුණත් එකයි නැතත් එකයි. ඒතර දැන් ඒක තිබුණත් එකයි නැතත් එකයි නම් අපිට දැන් අපි හදාගත්ත එක එළියේ තියනවා කියන්න පුළුවන්ද? ඔය කියන විදිහට නෑ කියන්න පුළුවන්. දැන් අනුර මාත්‍ය කියන එක දැන් මම දන්නේ නෑ නේ. නම දැන් දැන්නේ නෙහුනේ මට. ඔව්. ඒතකොට දැන් මම මොන කවුරු විදිහට දඳරුවෙන් තියෙන්නේ? දැන් මට නමක් නෑ සංඥාවක් නෑ. කවුරු කෙනෙක් කෙනා කවුද දන්නේ නෑ. එතකොට මට ඒ විදිහට පේනවා ඔයාට අනුර කියලා පේනවා. එතකොට දැන් මට පේන විදිහයි ඔයාට පේන විදිහයි දෙකම ඇත්තද? ඒ දෙකෙන් හරි එක මොකද්ද? ඔබට පේන එකද මට පේන එකද? ඒවා අනුර කියලා හදාගෙන තියෙනවා මම මොකක්වත් නැහැ.
හදාගෙන නැහැ. හදාගෙන නැහැ කියන්නේත් හදාගෙන කියන එක කියලා එකේම කැලලක් කියලා ගමුකෝ. නැහැ කියලා හදාගෙන තියෙන. කවුරුත් නැහැ කියලා හදන් ඒත් ඉතින් හදාගෙන ඉල්ලන්නේ. ඔව්. එතකොට මේ දෙකේ ඇත්ත මොකක්ද? හරි එක මොකක්ද? හරි කෙනා. ඔව් වාසේ විතර විදියට එතකොට එතන මේ වාසේ තුල මෙයා ගැන රැස් කිරීමක් නැහැ. නෑ. මම ඒකේ මොකක්ද සංඥාවක් දාලා රැස් කරගෙන තියෙනවා. ඒක මට තේරෙනවා. ඔබවහන්සේ කවුරු හරි මෙතන නැහැ කියලා මෙයා අනුර මාත්‍ය නෙමෙයි කියලා මට හිතෙන විදිහ මම කියන්නේ ඔබවහන්සේ කාර්ය කරනවා. දැන් අනුර මාත්‍ය කියලා නම නොදැනගත්තට ඔබවහන්සේ සංඥාවකින් මෙයාව ගන්න. ඉතින් ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ මම. නැහැ කියන එකත් ඒකත් අරගෙන කොටසක්. ඒ කියන්නේ සංඥාව දැන් මෙතන ප්‍රශ්නාර්ථයක් දැම්ම කියමුකෝ. ඔව්. ඒකත් ඒකම තමයි. ඒකම ප්‍රශ්නාර්ථේ නම. ඔව්. ප්‍රශ්නාර්ථ තමයි නම. ඒතකොට ඒක දැන් හදාගත්තේ දැන් නේද මම? ඔව්. හරි. දැන් මෙච්චර වෙලා මගෙත් එක්ක කතා කරගෙන ඉන්නකොට අනුර කෙනෙක් එළිය හිටියේ නෑ. ඔව්. නෑ නේද? දැන් මම මේ ප්‍රශ්නේ ගත්තාම නේද අනුරව හදලා දැම්ම එළියට. උතන ඉන්නේ හැදුනේ අනුරවනේ. ඔව්. ඒ වෙනකන් තිබුණේ නෑනේ. ඒ වෙනකන් වෙන කොහෙවත් හරි තිබුණාද එළියේ මේ බාහිර කොහෙ හරි තිබුණාද? මේ පුටුව උඩ හරි අර පුටුව උඩ හරි මේ හරි gedara හරි කොහෙවත් තිබුණාද? නෑ. එහෙනම් බාහිරේ කොහෙවත් සංඥාවක් තිබුණේ නෑ උතන. නේද? මේ අවකාශයේ කොහෙවත් අනුර කියලා කෙනෙක් සකස් වෙලා දුන්නේ නෑ. තිබුණේම නෑ. හොඳ එක පාටම හැදුණා නේද මේ මහත්ය කියලා අනුර කියලා. ඒ වෙලාවේ නේද හැදුනේ. එතකොට ඒ වෙලාවේ සකස් වුණා. දැන් මම කිව්වනේ දැන් මටත් මෙයාව නම දන්නේ නැති වුණාට සංඥාවක් විදියට කෙනෙක්. ඒකත් මම මේ වෙලාවේ හදාගත්තා. එහෙනම් අපි දෙන්නටම මේ සංඥා දෙක සකස් වෙන්නේ මේ වර්තමාන ක්ෂණේ නේද? කලින් සකස් වුණේ නැහැ නේ? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ එන්න කලින් ඇහෙන්න කලින් හේතුඵල විදිහට මේ ප්‍රශ්නේ කොහෙන් හරි ආව තරක් හොයන්න බෑනේ දැන්. දැන් වාගේ ඔළුවට මේ අදහස ආවේ කොහොමද කියලා හොයන්න හිතුවොත් ඒක හොයන්න බෑ. ඒක හේතුඵලයක්. ඒක අපිට අයිති දෙයක් නෙවෙයි. ඒක හේතුඵලයක් විදිහට වෙන දෙයක්. දැන් උදාහරණකින් කියනවා කියලා එහෙම කියනකොට කොහෙන් හරි සකස් වුණා. හේතුඵලයක් නේද? ඒක කරපු කෙනෙක්ව එතන කතුරු කෙනෙක් ගන්න බෑ. ඒතර ඒක හේතුඵලයක් විදිහට නේද ඇත්තටම මෙතන මේ සකස් වෙන්නේ. එතකොට මේ කලින් හිටපු කෙනෙක් ඇත්තටම පේනවද නැත්නම් ඒ වෙලාවේ හේතුඵල අනුව සකස් වෙලා මේ ඉන්නවා වගේ පේන්න තියෙනවා. හරි දැන් කණ්ණාඩියක් ඉස්සරහා තමයි අපි දැන් මේ වාඩි වෙලා ඉන්නවා කියලා මම ඉස්සෙල්ලාම කිව්වනේ. එද අර පැත්ත බලනකොට ඒ ඔයාලට පේන්නේ තේ කණ්ණාඩියනේ. නේද? මේ ඔක්කොම ගන්නකො කණ්ණාඩිය විදියට. මේ සේරම ඔබේ වටේම කොහේ බැලුවත් දැන් පේන්නේ කාවද? තමන් ඕනේ පේන්නේ. ඒ අනුර කියලා හදාගෙන අර පැත්ත බැලුවත් බලන්නේ කාගේ මොකක්ද දිහාද බලන්නේ? තමන්. ඔව් හාමුදුරුවෝ කියලා මේ පැත්ත බැලුවත් කවුරු දිහාද බලන්නේ? හරිද? ඒ අනුර හාමුදුරුවෝ කියන මේ සජීවී සංඥා දෙක අයින් කළා අපි හිතමු ඒකට අවිඥානික සංඥාව කරගෙන බලන්නකො පුටුව දිහා. ඒ බලන්නේ කවුරු දිහාද? ඒතකොට දැන් නේද අපි මේක හදාගන්නේ. ඔව්. දැන්නේ. ඒ මොහොතේ මේ කණ්ණාඩියට වැටෙන දේ ඇත්තටම කණ්ණාඩියට වැටෙනව නෙවෙයි අපි මේ වෙලාවේ හදාගෙන කණ්ණාඩියට දානවා කියලා කිව්වොත් හරි. ඔව්. බලන්න අපි බලන්න කලින් හදාගන්න කලින් කණ්ණාඩිය ඔක නෑ. නේ? තමන් බලනකොටනේ සකස් වෙන්නේ නේද? දැන් නිකම් බැලුවත් සකස් වෙනවද නෑනේ. හැදුවොත් නේද උතනින් ඇත්තටම කණ්ණාඩිය කෙනෙක් සකස් වෙන්නේ. ඒසොට දැන් ඔබ ඔන්න ඔය කියන මේක මායාවක් කියන එක තමයි මේ කියන්නේ වක්‍රව. ඒතර ඔබ යනවා දැන්. යනකොට දැන් ඔබ ඇවිදින්නේ මොකක් උඩද ඒකට? දැන් ඔබේ මුළු
දිසා 6ටම ඔය කණ්ණාඩිය කියන උපමාව දාලා බලන්න. ඔබ ඇවිදින්නෙත් ඕක උඩම තමයි. පිටිපස්ස බැලුවත් ඕක තියෙන්නේ. දකුණ බැලුවත්, වම බැලුවත්, උඩ බැලුවත්, බිම බැලුවත් මේ සතර දිසාවෙම මේ කණ්ණාඩිය තියෙන්නේ. ඉතින් ඔගේ කණ්ණාඩිය ඇතුලේ තමයි අපි ඇවිදින්නේ. අභ්‍යන්තර බාහිර කියලා ලෝක දෙකක් කඩන එක කියට අපිට අපේ තුල තියෙන දේක තමයි මේ එළිය තියෙන්නේ කියන එක නේ වහන්සේ සඳහන් කරන්නේ. ඒක පැහැදිලි. ඇත්තටම එළිය තියෙනවා කියන එකත් අපිට ගන්න බෑ. සකස් වෙන්නෙම නෑ. අපි තුලම තියෙන දේ තමයි එළිය අපිට අපි ඒ පෙන්වන්නට ඒක අපි තුලමයි තියෙන්නේ. අර කන්නරි තුමා පැහැදිලි මේ කොහෙද බැලුවත් අර අපි බලන්නේ කතා කරන්නේ අපි ඉනා වෙන්නේ අපි මොනවා කරත් ඒ අපි තුල තියෙන දේ එළියට දාන එක තමයි කියන එක. ඒක දැන් අපි තුල තියෙන දේ එළියට දානවා කියන තැන උතන දැන් අහුවෙලා තියෙනවනේ. ඔව්. ඒකනේ දැන් උතන ප්‍රශ්නේ දැන් බාහිරේ නෑ නමුත් අභ්‍යන්තරයට අහුවෙලා. ඔව් පැත්තට අහුවෙලා. ඒකනේ දැන් උතනින් ඉඳලා උතන දැන් කණ්ණාඩියේ පේන්නේ කාටද? පේන කෙනෙක් උතන ඉන්නවා. ඒ කියන්නේ කණ්ණාඩිය වටේ තියෙනවා කණ්ණාඩියට මේ වැටෙන කෙනෙක් පේන කෙනෙක් උතන ඉන්නවා. ඒකනේ ප්‍රශ්නේ උතන. ඒකත් නෑ කියන්නේ නුඹ සීලකට උත්සාහ කරන්නේ. ඔව් එතකොට ඒක ගැන කතා කරන්නේ කවුද දැන්? දැන් කතා කරන්නේ මමනේ. ඔව් දැන් ඒ කවුද කියලා අහන්නේ. ඒ ඇත්තටම මගේ තියෙන ඒක තමයි මගේ අල්ලගෙන ගොඩ. ඔව් ඒ කතා කරන්නේ කවුද එතකොට? ඒ කණ්ණාඩියෙන් පේනවා පේන්නේ කවුද? කණ්ණාඩියේම හේවණැල්ල. කාගේ හේවණැල්ලද කියලා දැන් ඒක උපමාවක් විදිහට අරගෙන බලුවොත් කාවද මේ පේන්නේ? කවුරු ගැනද මේ කතා කරන්නේ? මගේ ලෝකේ ගැන නේද? මම හදාගෙන හිතාගෙන ඉන්න ලෝකේ. ඔව් කවුද? කවුද දැන් මම කිව්වේ කවුද? ඒ පැහැදිලි කරන්න ඔයාගෙන. මමත් ඔය දැන් මමත්වයේ කියන එක දැන් අපි කොහාටද එල්ලන්නේ? ඒ ලේබල් එක ගහන්නේ කොහාටද? කාටද ගහන්නේ? මොන කන්නාඩිද ගලවන්නේ ඒක? ඒකනේ මටම තමයි ගහගන්නේ. ඔය ඉතින් මටම ගහගන්නවා. ඔව්. ඒක තමයි දැන් මම කියලා දකින මම දකින්නවා කියන එක තමයි දැන් එතනට අවිල්ල තියෙනවා. ඒකට දැන් බාහිර ලෝකෙ ගැන ඒවා හොඳද නරකද ඒවා කෙලෙස් එළිය තියෙනවද නැද්ද ඒවා මුකුත් කතා කරන්න බෑනේ දැන්. දැන් ඒකට අන්තිමට එහෙම ඔක්කොම ලෝකේ අවසන් වෙලා මේකේ කරක් ගාලා ගහලා දැන් උතනට අවිල්ල තියෙනවා. දැන් උතනින් තමයි ඔය කණ්ණාඩිය තමයි ගලව ගන්න ඕනේ දැන්. ඔය පැත්තට පේනවා එළිය කණ්ණාඩිය විදිහට දැන් ගත්තේ නේද? ඔව්. උතන කෙනෙක් ඉන්නවා ඒ කෙනාට තමයි මේ දැන් මේ කෙනාගේ හේවණල්ල තමයි මේ පේන්නේ වටේට. එහෙමනේ දැන් උපමාව ගත්තේ. ඔය පැත්තත් අපි කණ්ණාඩියම විදිහට ගත්තොත්. දැන් උතන වෙන එකක් තියෙන වස්තුවක් තියෙන්න බෑ නේද? උතන වස්තුවක් තියෙන්න පුළුවන්ද? නෑ බෑ. වස්තුවක් තියෙන්න බෑ. ඔව්. පුළුවන්ද උතන වස්තුවක් තියෙන්න මොකක් හරි? නෑ තියෙන්නේ. විද්‍යාවම නෑ දැන් මේ විදිහට ගත්තාම මුළු සමස්ත ලෝකයේම ඔය මේ කණ්ණාඩියක් විදිහට අපි උදාහරණයක් ගත්තට පස්සේ එතකොට ඕකත් ඒකටම වැටෙනවා නේ? දැන් ඒතර කෙනා නෑ නේද උතන? කෙනා නැති වෙනව නේද? දැන් මේ වර්තමානයේට අවිල්ලා තමයි ඔක මේ ප්‍රඥාවෙන් දකින්නේ. කෙනා නෑනේ. ඔව්. ශූන්‍ය වෙන්නේ නැද්ද? නිකන් ප්‍රඥාව මේක නේ දැනුමකින් නෙවෙයි. නිකන් අමුතු එකකට තේරෙන එක. දැනුමින් නැගිටින්න. දැනුමින් දැනෙන්නේ නෑ. ඒක ප්‍රඥා දැනුමට දැන් උත්තර නැත් ඒකනේ. දැන් ඔයගේ විඥාණයට ඔය කියතන විඥාන දැනුමට දැන් විඥානේ කියන්නේ අතට දැනුමනේ දැනුමට උත්තර නැහැ. ඒතර එතෙන් දැනුම අවසන් වෙනව නේද? ඒ කියන්නේ ලෝකයක් අවසන් වෙනවා.
ලෝකයේ ඒතර එතෙන්දී අවසන් වෙනවා. එන්න මේ වාඩි ලෝකයේ අවසන් වෙනවා. ඒක එතෙන්දී එතෙන්ට නම් පැහැදිලි. ඉතින් එතනින් පැහැදිලි නම් ඔයාට ආයෙ කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ හැබැයි. දැන් ආයෙ දැන් එතකොට එතන ඉඳලා හරි කමන්නේ මේ ඔක්කොම දැන් මායාවක් විදිහට ඔයාට ඒක ඇත්තටම ප්‍රඥාවටම තේරෙන දෙයක් නේ. ඒක නිකන් දැනුමකින් ගත්තත් දැනුමත් එක්කම ශූන්‍ය වෙනව නේද? දැන් මේ මං කියන කතාව දැනුමකින් ගත්තත් ඒකත් ශූන්‍ය වෙනව නේද? ඒකත් වැඩක් නැහැ. ඒ බෑනේ. ඒක විග්‍රහ කරන්න විදිහක්ම නැහැ නේද? මොන විදිහක මොන තරකකින්වත් ඒක විදිහට වෙන්නේ. එතකොට හරි ඒක ඔක්කොම බාහිර සමස්ත ලෝකෙම අවසන් වෙනවා මේ අපි හදාගන්න එකක් කියන එක පැහැදිලි. නමුත් උතන ඉතුරු වෙනවනේ. උතන කෙනා ඉතුරු වෙලා ඉන්නවා. දැන් ඒ කියන්නේ තාම උතන මේ විතක්ක ਵਿਚාර තියෙන්නේ. අන්නේ කෙනා ඉතුරු වෙලා තියෙන තැන ඉඳලා කියන්නේ දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් මට මේ උන්වහන්සේ කියපු ටික මට ඒ ටික ඔක්කොම පැහැදිලි. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඒක අර තේරෙනවා. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න දැන් කවුද ප්‍රත්‍යක්ෂ කරගන්න දන්නේ? ප්‍රත්‍යක්ෂ කරගන්න කෙනෙක් නැහැ. ඔව්. ඒක අන්න ඒක තමයි කට්ටියට තියෙන හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඔව්. ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔයාලා මේකේ ප්‍රත්‍යක්ෂය කියලා දෙයක් එක හොය එහෙම එකක් නැහැ. එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඒකත් අර විඥානීය විසින්ම පෙන්නන එකක්. ඔව් වහන්සේ අර කලින් කිව්ව විදිහට අර ඒක වහන්සේ කිව්වේ ඒක ඇහෙන්න ඕනේ කියලා. ඔව්. ඒ ඇහෙන තෙක් ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒක තමයි කියන්නේ දැන් මෙතනට ඇත්තටම එන්න ඕනේ මේක අන්තිම කතාව. මේක අහලා තව අහන්න දෙයක් නම් ඉතුරු වෙන්නේ නැහැ ලෝකේ කොහෙවත්. තියෙනවා නම් ඒක අහලා ඇවිල්ලා මට කියන්න. දැන් තියෙනවා නම් කොහේ හරි. ඒ කියන්නේ මේක තමයි නතර වීම. අඟුලිමාලට කියන අඟුලිමාල නතර වෙයා. මම නතර වෙලා ඉන්නේ. මේක තමයි අවසානය. අවසාන කතාව. ඒ කියන්නේ ඔබේ සද්ධාවේ ප්‍රමාණයට තමයි නතර වීම සිද්ධ වෙන්නේ. 250 සෝනස ඒක නම් එකයි. ඒ වෙන තව ප්‍රශ්න ඒ කියන්නේ තව නෑ ඒක මේක ප්‍රත්‍යක්ෂ කරගන්න මොකක් හරි තියෙනවා. ප්‍රත්‍යක්ෂය කියන එක ඒක අහඹුවක්. ඒක අහඹුවක් කියන වචනේ හැවුනට පස්සේ දිනයක් ඒ කියන්නේ කාලය දාන්න බෑ ඒකට. කාලය දාන්න බෑ ඒක. ඒක හරි මට ඔබවහන්සේ කියන එක පැහැදිලි. හැබැයි දැන් මෙතන අපි කොච්චර කතා කරලා තියෙන පස්සේ තමයි මට මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඒ තෙක් කියලා මම අදහස් කරන්නේ දැන් ඇහෙන තෙක් කාලේ ඔබවහන්සේ කිව්වේ ඇහෙන තෙක් මම දන්නවා ඒක අපිට හොයලා වචන වලින් දැනුමින් ගන්න බෑ කවදාවත්. ඇහෙන්නම ඕනේ. අහලා දැනගන්න බෑ. බෑ. ඒක ඇහෙන්න. ඒ ඇහෙන තෙක් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන්නේ ඇහෙන තෙක් ප්‍රශ්නයක් තියෙන්නත් ඕනේ. තියෙන්න. නැත්තම් ඒක ඇත්තම එහෙම දෙයක් නැති වෙන්නේ. ඒ ප්‍රශ්නය තමයි අපිව ගෙනියන්නේ. එතකොට ඔබ මෙච්චර කාලයක් ඒ වෙනුවෙන් කරපු සියල්ලක්ම ඒ කරපු කැපකිරීමක්ම ගවේෂණයක්ම ඔබේ මාර්ගයේ විදියට දාන්න. මෙච්චර දුර ඔබ පහු කරලා අධ්‍යක්ීම් අරගෙන ඒ සම්මත දේවලුත් කරගෙන මේකේ මීට වැඩි දෙයක් තියෙනවා කියලා හොයාගෙන ඒ ආපු සියල්ලක්ම ඔබේ පාරමිතා ඔබේ මාර්ගයේ විදිහට දාන්න. ඔබේ මාර්ගය ඔබේ ගමන. එතකොට අවසානයේට ඇවිල්ලා තියෙනවා. අවසානයේට ඇවිල්ලා තියෙනවා. දැන් කියනවා මේ කරපු සියල්ලම ඔබ මේ වචන ටික ඇසීම වෙනුවෙන් කරපු දේවල්. ඒකේ ප්‍රතිඵල තමයි මේ. දැන් මිනිස්සුන්ට නතර වෙන්න බැරි හේතුව ශ්‍රද්ධාව නැහැ. ඒ කියන්නේ දෙපාරක් නොහිතා ඇහෙන ක්ෂණයකින් විශ්වාසය ඇදහිීම මත තමයි මේ ඒක තමයි ඒක මහා අමුතු දෙයක් මේ ධර්මයේ ගැඹුරු නෑ. ඒක හතිසේම සරලයි. ඒක ඕන මේ හරකෙට්ට තේරෙනවා මේ කතාව. හැබැයි ශ්‍රද්ධාව නෑ. මේ ගැලවීම කෙරෙහි හෘද සාක්ෂිත එකඟව දැනෙන මහා පුදුම මේකට අපි කියන්නේ මේ 10ක් එහෙම නැත්නම් අර පිපාසයෙන් ඉන්න මිනිස්සෙක්ට ජල වීදුරුවක් වතුර පොදක් ලැබුණා වගේ මහා කාන්තේ ආරේ කතරමං වෙලා ඉන්න මිනිස්සෙක්ට වැහි පොදක් වගේ අන්න ඒ වගේ පුදුම අවශ්‍යතාවයක් තියෙන කෙනාට තමයි ඔක වටින්නේ.
එතකොට තමයි යාට ඒ නතර වීම කියන එක තේරෙන්නේ. ආයෙ ඔබ අවුරුදු 100ක් ගියත් ඕකම ඇහෙනවා වෙන විදිහකින් ඇහෙන්න පුළුවන්. වෙන වචන ටිකකින්. හැබැයි ඕක තමයි කතාව. ඒකද ඕකේ ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා දෙයක් නැහැ. 아무 කිසිම දෙයක් නැහැ ප්‍රත්‍යක්ෂ කරගන්න. හරි. ඒක මම එකෙන් හරි ඔර ප්‍රත්‍යක්ෂ කියන වචනේ ඉලිලා තියෙන්නේ මේ ඇහෙනවා කියන එක තමයි මම කියන්නේ. ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ අර ශ්‍රවණය. අර ඒ ටික අවබෝධය කියන්නේ ශ්‍රවණය. කියන්නේ කනින් අහනවා කියන අදහසම නෙමෙයි. අර ඒ තැනට ඔබ වහන්සේ අර කියන තැනට එන්න මේ ඒක ඇහෙන දවස වෙනකම් මේ කියන්නේ මට මාර්ගයක් තියෙනවා. ඒ ස්වභාවය දැනෙන තේ මාර්ගයක් තියෙනවා. හරි ඒ දවසේ ඒ දවස තමයි දැන්. ඔව් අනාගතේ දවසක් නෑ. දැන්. ඒතකොට දැන් ඔබට ඒක දැනෙන්නේ නෑ කියන්නේ මොකද්ද ඒතකොට අඩුව? ඒක වචනේ අඩුවක්ද ධර්මයේ ප්‍රශ්නයක්ද? මගේම ප්‍රශ්නයක් තමයි. ධර්මයේ ප්‍රශ්නයක්ද ඒක? ධර්මයේ ඔබේ අතහැරීම නැතිකම. මගේ දැරීමේ ඔබේ අතහැරීම නෑ. ඒක තමයි මම ඉස්සල්ලාම ඇහුවේ ලෙඩේ කොච්චර ප්‍රමාණයට තියෙනවද? තේරෙනවද? ලෙඩේ කොච්චර ප්‍රමාණයට තියෙනවද? ඒ තියෙන ප්‍රමාණයට තමයි බේත් අපි දෙන ඩෝස් එක වැඩි කරන්නේ. මේ දොස්තර දෙන ඩෝස් එක කොහොමද දෙන්නේ කියන එක වැඩි කරන්නේ ඒ තියෙන ලෙඩේ ප්‍රමාණය හැටියට. දැන් ඇත්තටම එතකොට වාට මම ඒක කිව්වේ මේ දැන් ඕක අහලා කරත් කරලා ඇවිල්ලා ඇහුවත් දෙකෙන්ම වෙන්නේ ඕක. එතකොට දැන් ඔබ ඕක අහලා ගිහිල්ලා කරත් මෙතන ඉඳන්ම තමයි ඕක කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඔය කියන වචන ටික ඇත්තටම ඇහෙන දවස වෙනකන් කියන කතාවක් වුණේ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙන මොහොතෙක් කියන කතාව නෙවෙයි කිව්වේ. එතකොට මේ ප්‍රත්‍යක්ෂ වෙන තෙක් මොනවද අපි කරන්නේ? මොකක්වත් නැහැ. ඔය යන විදිහටම යන්න. කරන්න දෙයක් නැහැ. මොකද සිටින්නේ කරන්නේ. ඇත්තටම ඉතින් ආර්ය මාර්ගය කියන්නේ අතහැරීම. ඒ අතහැරීම කියන එක ගුවහම ඔබට පුළුවන් නම් ඔබ සතු සියල්ලක්ම සියලු දේ සමස්තයම බැංකු ගිණුම් වල සල්ලි තියෙනවා නම් මිල මුදල් දරුවෝ සියල්ලම දන් දෙන්න අතහරින්න ඔබ සතු සියල්ලම දිරින්දන්ට දන් දීලා නිදහස් කරන්න පුළුවන් නම් අන්නේ මනුස්සයට ඇත්තටම මේ ඔය කියන එක ඔය කියන තැන මම අහු වෙනවා කියලා කියන්නේ නැහැ. ඒක එහෙම කිව්වොත් ඇත්තටම වැරදි ඒ කතාව. එතකොට ඒක බලාපොරොත්තුවක් කරගන්න ඕනේ. මම ඒක උපමාවකින් කියන්නේ. ඒ කතාව කිව්වෙත් උපමාවකට උදාහරණයකට. අන්න එහෙම හැකියාවක් තියෙන ආත්මහයියක් තියෙන කෙනෙක්ට මේ සබාදහමේ යම් තෑග්ගක් දෙනවා. ඒක තමයි ප්‍රත්‍යක්ෂය. ඒක තමයි නිර්වාණය. එතකොට ඇත්තටම මේ වචනේ සරල මේ ගැඹුරු බවවත් නෙවෙයි ප්‍රශ්නේ ඔබේ තියෙන අපරිසුදු භාවය. ඒ කියන්නේ තවත් ටික කියනවා නම් ඔබේ සද්ධාව මදි වෙන්න ඒවට තැන්ටෙන්න කලින් ඊට මෙහාට එළ මම කතා කරන්නේ ඔබේ විවෘත භාවයේ තියෙන ප්‍රශ්නයක්. ඒක ඇත්තටම ඒක ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට පුළුවන් වෙනවනේ ඔබව කන පිට ගහන්න. එතකොට ඒ කන පිට ගහලා බලන්න හම්බ වෙන එකපාරයි ජීවිතේ. තේරෙනවද? දැන් ඔබට ඒක වෙලාවට හේතුඵල විදිහට ඒක සකස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එහෙම ඒක මහා දැඩි ආත්මහයියක් තියෙනවා. පටිච්චන්න වෙන්නේ. ඒ තමන් විවෘත වෙන්නේ සමස්ත සබාධම් ඉදිරියේ. ඒක මට හැම පැත්තකින්ම මාව පේන. ඒක මට බණීද දොස් කියයිද මං ගැන වැරදියට හිතයිද? ඒ කිසිම තර්කයක් ඒ කිසිම දෙයක් හිතන්න වෙලාවක් නැහැ. අන්නේ වගේ එකක්. ඒතකොට යන්නේ විදිහට ඔබ විවෘත වෙන දවසක් වෙනවා. අන්නේදාට තමයි ඇත්තටම ඔබට තේරෙන්නේ මට තවත් කළ යුත්තක් නැහැ කියලා. ඒක මේ කෙලෙස් කියලා දේවල් ඇත්තටම නැහැ. කෙලෙස් කියන්නේ මම මේ කතා කරන්නේ මේ ක්ලේශේ සසර ගමනට යන විදිහේ වැඩ පිළිලක් වෙනම තියෙනවා. ඒක තමයි මායයට අයිති කොටස.
ඒ මායя තමයි මේවා තියෙනවා අරක හොඳයි මේක හොඳයි කියලා මේ පේන දේවල් වල මේ කණ්ණාඩි පේන දේවල් ටිකට වටිනකම් දීලා අපිව මේ පැත්තට දක්කන්නේ මේ මාර්ග ස්වභාවය. මම මේ පැත්ත කතා කරන්නේ මේ පැත්ත කතා කරන්න ඕනේ නැහැ. දැන් මම කතා කරන්නේ ගැලවීම හොයන කෙනාට. එතන මම කියනවා මේ ගැලවීම හොයන්නේ අපි කියමු ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥාව තමයි මේ අවදි කරන්නේ. ප්‍රඥාව අවදි කරන්න අවශ්‍ය කරන වචන ටික තමයි මේ දෙන්නේ. ඒක අරය පැත්තකින් ඉන්නවා. අර පෙන්නන කෙනා වඳුර ඒ වඳුර පැත්තකින් ඉන්නවා. ඒතර එයාව දුර්වල වෙලා ඉන්නේ. දැනට ඔබ මං ඉදිරියේ ඔහු දුර්වලයි. ඔහුට කතා කරන්න බෑ. හැබැයි ඔහු පැත්තකින් නම් අහන් ඉන්නවා මේක. මෙතනින් එළියට යනකොට ආය ඒ වඳුර අල්ල ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒකට වෙනම වෙති. ඒක ඇවිල්ලා මාර්ගය. තේරෙනවද? ඒක මාර්ගය. ඒකට වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. ඒක ඒතර ඒ වඳුර මරණ විදිහ වෙනම එකක්. මම කියන්නේ මෙතනදී මම වඳුර මැරිලා නේද? ඔව් මේ මොකද නෑ එන්න විදිහක් නෑ යාට. හැබැයි පැත්තකින් ඉඳන් අහන් ඉන්නවා. අතෙන් එළියට බැස්ස හැටි ආයල්ල ගන්නවා. මේ සීමාව ඇතුලේ උට අවසර නෑ ඉන්නේ. එතන තමයි සෝනනම් මම ප්‍රත්‍යක්ෂය කියන එක මම අදහස් කරේ. දැන් ප්‍රත්‍යක්ෂය වුණා නම් මම එළියට යනකොට සතුටට මම අල්ලන්න බෑ. අර මම ඒකදී අදහස් කරේ අන්නේ. නෑ වඳුරට අහු වෙනවා. ඒක වඳුරට අහු වුණාට ඒක උගේ වැඩ. දැන් මේ මොහොතේ නෑ මම ඒක මේ මොහොතේ උට එන්න බෑ. මේ මොහොතේ ඔබේ කුසලයේ මදි ඒකයි. ඔබේ කුසලයේ මදි. මොකද ඔහු වඳුර දන්නවා. ඔබ ඕන වෙලාවක අල්ල ගන්න පුළුවන්. ඔබ උතන ඉඳන් ආම්රුත් එක්ක ඉද්දි ධර්මයේ ඉදිරියේ ඔබ බොහොම සංවරණවට මෙතන ඊට පස්සේ මම අල්ල ගන්නම් කියලා යටින් කියයි. අර පන්සලේ ගේට්ටුව ගාව ඉන්නේ යනකම් අල්ල ගන්න. හරිද? ඒ ඇයි? ඔබ දුර්වලයි. මම ශක්තිමත් නෑ. දුර්වලයි. එතකොට දැන් අපි වුණත් හුදකලාව ඉන්නකොට අපිවත් අල්ල ගන්නවා. හැබැයි අපිට මුකුත් කරන්න බෑ. ඔහුට මේ කූඩුව ඇතුලේ ඉඳගෙන කරන්න දෙයක් මිසක මේ කූඩුවත් එක්ක එළියට බහැලා කරන්න දෙයක් බෑ. ඒතකොට ඒකට අපි අවශ්‍ය කරන බුද්ධාඥාව අපි පනවගෙන තියෙනවා. පනවගෙන කියන්නේ ඇත්තටම ඒ සබාදාම විසින් ඒ රැකවරණය අපිට දීලා තියෙනවා. මාර්යා අපිව අල්ල ගන්න හදන. මොකද මේක ඇවිල්ලා අපිට අයිති දෙයක් නෙවෙයි. මේක මේ වඳුරට අයිති දෙයක්. ඌ මේකෙන් කරන්න ඕනේ හැම මගුලක්ම කරනවා. මම කියන්නේ ඒක අපිට ප්‍රශ්නයක් කරගන්නේ. ඒකෙන් මූ හොඳ කරා. මම මේ කතාව ඇත්තටම මේ කතාව ඇහෙන්න සුදුසු කෙනෙක්ටමයි ඇසිය යුත්තේ. මින් පරිබාහිර කෙනෙක්ට ඇසෙනවා නම් ඇත්තටම මේක මේ ඔහුට අදාළ Tamanට අදාළ කරගන්න මේපා මේක. මේකෙන් බාහිර කෙනෙක්ට ඇහෙනවා නම් ඒක කියන්නත් උන. ඒතර මේක මේ කතාවේ මුල මැද අග කියන තුන් තැනම යහපත්ව ඇසිච්ච කෙනෙක්ටයි මේක වළංගු. ඒතකොට වඳුරාට ඕන දේ ඌ මේක පාවිච්චි කරලා කරනවා. මේක මාරයට අයිති දෙයක්. ඒතර මූව කරන්නේ ඒකෙන් ඒ කරන්න ඕන ගිය ආකාරයට කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක අපි ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? ඒ මාරය කරන දේවල් ටික ඌට කරගෙන යන්න දෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඌත් දන්නවා මේ සම්මත ක්‍රමවේදයන් වලට යටත්ව ඒව කරනවා. දැන් මම උදාහරණයකට දැන් හොරකමක් කරනවා නම් වංචාවක් කරනවා නම් කාමීත්‍යාචාරයක් කරනවා නම් ඌ දන්නවා මේ සම්මත ලෝකේ බැරියර්ස් වලට අහු වෙන්නේ නැති වෙන්න කරන්න විදියත් ඌ දන්නවා. දන්නවනේ. ඒකට ඒ සීමාව ඇතුළේ ඌ ඒක කරගෙන යනවා. ඒකට අපි පැත්තකින් ඉඳන් අපි ඒක පඩිපෙලක් කරගන්නවා අපේ වැඩේ කරගන්න. අන්න එහෙම තමයි මායාවෙන් වැඩ ගන්නවා කියලා කියන්නේ. නැතුව මරලා මේ ගමන යන්න බෑ. තේරුණාද? ඌ වෙල ලෝකෙට අයිති දෙයක්. මායාව කියන්නේ මායාවට අයිති ලෝකෙක අපි මේ ඉන්නේ. අපි යන්නේ මේකෙන් නිදහස් වෙලා මේ පෘථුවිය නිදහස් වෙන්න අපි හදන්නේ මේ. ඒතකොට මේකෙන් නිදහස් වෙන්න නම් පඩියක් හදා ගන්න ඕනේ අපිට ඉනිමගක්. ඒ ඉනිමග හදන්න වෙන්නේ මොකෙන්ම තමයි. එහෙනම් මේ ආයතන පහ පාවිච්චි කරලා කරන සෑම තුච්ච වැඩක්ම සම්මතේ උසස් වෙන්න පුළුවන් පහත් වෙන්න පුළුවන්. ඔය දෙකටම දැම්මත් ඔය දෙකේම වෙනසක් නැහැ නේ. මෙතන ඉඳලා බැලුවාම ඔය දෙකම ක්‍රියාවක් විතරයි. හොඳේ. පල්ලෙහා ඉන්න කෙනාට තමයි ওই දෙකේ පිනපව හරි මොකක් හරි තියෙන්නේ. මෙතනදී ওই දෙක ක්‍රියාවක් විතරයි. එතකොට මේ සෑම ක්‍රියාවක්ම අපි ඇත්තටම ඉනිමගක් කරගන්නවා මගේ වැඩේ කරගන්න. ඒකට තමයි මේ ප්‍රඥාව ඕනකම තියෙන්නේ. ඒකට තමයි සම්මා දිට්ඨි දැක්ම ඕනකම තියෙන්නේ. සම්මා දිට්ඨිය ලෝකේ නිවැරදිව දකින්න විදිය. නොරවටෙන විදිය. මම මේක මූට අයිති මූ පෙන්නයි මේකෙන් හදලා දාලා පෙන්නනවා. හැබැයි පෙන්නුවට
මම අහුවෙන්නේ තේරෙනවද? සමහරවිට මුගේ මේ වඳුරාගේ තියෙන දක්ෂකම නිසා අහුවෙන්නත් පුළුවන්. හැබැයි අහුණාට පස්සේ හරි අපි දැනගන්න අහුණා කියලා. අන්න ඒක තමයි නිවැරදිභාවය. ඒකට ඒ දේවල් මේ වචන අහලා ජීවත් වෙනකොට එන අත්දැකීම් එක්ක ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඒක වෙනම ලෙසන් එකක්. ඒක වෙනම එකක්. ඒකට සමහර විටදී ඔබට ආපහු දවසකදී මාව ඇවිල්ලා හම්බුනාම මේ තැන්වලදී අපි කොහොමද ප්‍රායෝගිකව මේවට මුහුණ දෙන්නේ මේකෙන් අතහරින්නේ මේකෙන් මිදෙන්නේ කොහොමද කියන එක ඇහුවාම ඒකට වෙනම ප්‍රායෝගික ධර්මයක් කියලා දෙන්න. තේරුණාද? ඒතර මේ ධර්මයේ කිව්වහම ඒක මේ ඇත්තටම මේ ලෙඩේ තියෙනකන් අපිට බෙහෙත් බොන්න වෙනවනේ. ඒක කියන්න බෑ හෙට ලෙඩේ ඉවර වෙයිද අනිද්ද ඉවර වෙයිද දැන් මේ සම්මතිය කියන්නේ. නැත්තම් එක වේලින් ඉවර වෙන්න පුළුවන්. ඈ එක වේලින් ඉවර වෙන්න පුළුවන්. ඒක කියන්න බෑ. ඒක කෙනාගේ හැටියට ඒක සිද්ධ වෙන්නේ නැත්තම්. අන්න ඒ වගේ මෙතන මහා ගැඹුරු සම්මත ලෝකේ අපි ජීවත් වෙනකොට අපි රස්සා කරන බඳලා ළමයි ඉන්නවා දරුවෝ ඉන්නවා බිරිඳ ඉන්නවා මුදරුවන් පෝෂණය කරනවා රස්සා කරනවා විතැල හැප්පි මරව මේවා මේක ප්‍රායෝගික මට්ටමේ යනවා කියන එක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් ඒක ධර්මයට ඒක අදාළ නෑ. තේරුණාද? ඒක ධර්මයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට මේවා ගන්න ගමන් අපි කොහොමද මේක ප්‍රායෝගික වෙන්නේ කියන එකත් ඒක නිදහස් කාරණාවකුත් නෙවෙයි.